And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල. අභිමානවත්ව සැමරූ නිදහසේ 73 වැනි සැමරුම. අභිමානවත් 73 වන ජාතික නිදහස් පාස්කු ප්‍රහාරයට සහ මහබැංකු වංචාවට අදාළ සෑම පාර්ශවයකටම එරෙහිව පියවර ගන්නා බව ජනපති ජාතිය අමතමින් කියයි. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා. නිදහස දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් රැසකට උසස් වීම. වෙනත් රටවලට පලා ගිය අපරාධකරුවන් 129කට රතු නිවේදන. ඊයේත් කොවිඩ් ආසාදිතින් 711ක් 236ක් කොළඹින් තවත් මරණ 4ක් සමගින් මරණ සංඛ්‍යාව 332 දක්වා ඉහළට. වසර 133ක් තිස්සේ යටත් විජිතයක්ව පැවති මෙරට බ්‍රිතාන්‍ය අධිරාජයෙන් නිදහස් රටක් බවට පත් වූ අභිමානවත් දිනය අදයි. නිදහසෙන් 73 වසරක් සපිරෙන අද එම දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සැමරුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී. 73 වන ජාතික නිදහස් දින සැමරුම. ප්‍රෞඩ ජාතියක අභිමානය ලොවටම කියාපාමින් 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ ආරම්භ වුණා. මෙවර සැමරුම් උළෙලට යුද හමුදා නිලධාරීන් 4325 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු, පොලිස් නිලධාරීන් 1382 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු එක්ව සිටියා. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යවත් බෞවිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ චාම් මෙන්ම අභිමානවත් අයුරින් පැවැත්වීම විශේෂත්වයක්. නිදහස් උළෙල නිල වශයෙන් ආරම්භ වීමට පෙර ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත ප්‍රේමදාස සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මෙලෙස සහභාගී වුණා. ශ්‍රී ලංකා පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිතුමා සහ එම මැතිනියගේ පැමිණීම, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයා මාෂල් සුදර්ශන පත්‍රන මැතිතුමා සහ එම මැතිනියගේ පැමිණීම, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අත්මිරාල් නිශාන්ත උළුගේතැන්න මැතිතුමා සහ එම මැතිනියගේ පැමිණීම. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලා මැතිතුමා සහ එම මැතිනියගේ පැමිණීම. ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විශ්‍රාමික මැතිතුමා සහ එම මැතිනියගේ පැමිණීම. ගරු වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ පැමිණීම. ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ එම මැතිනියගේ පැමිණීම. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් සහ එම මැතිනියගේ පැමිණීම. ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පැමිණීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ පැමිණීම.
ජාතික දින සැමරුමේ සමාරම්භය සනිටුහන් කරමින් සපමිනි සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ කතානායකවරයා ඇතුළු පිරිසක් විසින්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය. අනතුරුව ජාතික දජය ඔසවා ජාතික ගිය ගායනෙන් 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිල වශයෙන් ආරම්භ වුණා. රටේ නිදහස සහ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ සැම සිහි කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයකින් අනතුරුව ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාර්ය පිරිනැමුණේ ආචාර වැඩිමුර 21කින්. ත්‍රිවිධ හමුදා සම්මානපුරේ තීරුවෙන් අලි පාස්කු ප්‍රහාරය සහ මහබැංකු බැදුම් කර වංචාව වැනි අපරාධයන්ට සම්බන්ධ සෑම පුද්ගලයෙකුටම එරෙහිව කඩිනමින් පියවර ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව පැවසුවේ අද 73 වෙනි නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින්. පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමේ පටු චේතනාවෙන් තමාට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගැනීමට තමා කිසිවිටකත් සූදානම් නැතයිද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. නිදහස ලබා ගත වූ වසර 73ක කාලය තුල අපි ජාතියක් වශයෙන් බොහෝ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. අපේ රටේ ජාතික උරුමයන් පාරම්පරික සිරිත් විරිත් ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණු අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත් කරගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යහලි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුණු අභියෝගයන් ජය ගැනීම සඳහා නායකත්වය දෙන්න. මම සිංහල බෞද්ධ නායකයෙක්. ඒ ප්‍රකාශ කරන්නට මම කිසිවිටකත් මැලිවන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. සෑම ආගමකටම සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ අපේ රටේ සෑම ආගමිකයෙකුටම සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා. දේශීයත්වය අගයන රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහි බලවේග එක්වී කඳවුරු බැඳ ගැනීමත් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග සාය පැතීමත් හැම විටම සිදු වෙනවා. මේ අයිතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා. නීතියේ ආධිපත්‍යයට අප සෑම විටම ගරු කරනවා. පසුගිය කාලේ දේශපාලඥයින් විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අධිකරණයට සිදු කළ ආකාරයේ බලපෑම් ජනතාව ප්‍රතික්ෂේප කළා. එසේ වුවත් ජනතාව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් සාධාරණ අපක්ෂපාතී මෙන්ම කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද
ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකියයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නවටත් අපි ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට කටයුතු කරන අතරම විදේශ ආයෝජන ලංකාවට ගෙනීමේදී තිබෙන බාධා ඉවත් කිරීම සඳහා අපි කටයුතු කරනවා. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. දුප්පත්කම තුරන් කිරීම, සියලු පුරවැසියන්ට දියුණුවීම සඳහා සම අවස්ථාවන් ලබා දීම, දේශීය ව්‍යාපාරකීන් ගොඩනැගීම යන්නේ රජයේ අරමුණු ඉටකර ගැනීම සඳහා අපිට පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍යයි. එසේ වුවත් වර්තමානයේ සෑම ස්තරයකදීම තීරණ ගැනීමේ දුර්වලතාවයක් අපිට දකින්නට ලැබෙනවා. සෑම කාරණයකටම චක්‍රලේඛන උපදෙස් බලාපොරොත්තු වෙනවා. Tamanට තීරණ ගැනීමට හැකි සීමාව තුල වුවද තීරණ ගැනීමට පැකිලෙනවා. මේ తත්වය වෙනස් නොකරගතහොත් රට ඉදිරියට ගෙනියන්නට ඉතා දුෂ්කර වෙනවා. නිවැරදි තීන්දුවගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවයක් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණය මේ වෙනටත් සකස් වෙමින් පවතිනවා. එනිසා සේවා සැපීමේදී මහජනතාවට බාධාකාරී වන සීමාවන් සහ ක්‍රමවේදයන් ලිහිල් කරගෙන රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස වගකිය යුතු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. ගම සමග පිළිසඳරහක් වැඩසටහනට මම පුද්ගලිකව සක්‍රියව සම්බන්ධ වන්නේ ග්‍රාමීය සංවර්ධනය රජයේ මූලික ප්‍රමුඛතාවක් නිසයි. දූෂණය හා නාස්තිය රටක සංවර්ධනයට විශාල බාධාවක්. රාජ්‍ය පාලනය තුළ දූෂණය සහ නාස්තිය නැති කිරීම සඳහා අපි ආදර්ශයෙන් කටයුතු කරමින් සිටිනවා. දූෂණයට සහ නාස්තියට වැරදිකරුවන් වන කිසිවෙකුට රජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් වර්තමානයේ රාජ්‍ය අංශ තුල දූෂණය නතර කිරීමට විශාල බාධාවක් වී ඇත්තේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාවත් මේවාට වක්‍රාකාරව සහාය ලබා දීමයි. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. ඒ සඳහා මාධ්‍ය වලින් ලැබෙන සහායක් අපි අගය කරනවා. මා ජනාධිපති කරවීම සඳහා Taman වෙහෙස වූ බව විවිධ පාර්ශව ප්‍රකාශ කරනවා. එය සත්‍යයක් විය හැකියි. සමාජයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරන ජනතාව මාවට රොක් වී මට සහාය දුන්නා. මා විශ්වාස කරනවා බහුතරයක් එසේ කළේ පෞද්ගලික වාසි තකා නොව රට වෙනුවෙන් සේවයක් මගෙන් බලාපොරොත්තු නිසයි කියා. එසේ අවංක චේතනාවෙන් මට සහාය දුන් ජනතාවගේ පොදු අපේක්ෂාවන් ඉටු කරන්නට මම හැම විටම කටයුතු කරනවා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගන්නට මම කිසිවිටකත් සූදානම් නැහැ. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා. ජනාධිපතිතුමා ජාතිය ඇමතීමෙන් අනතුරුව 73 වැනි අභිමානවත් නිදහස් උළෙල වර්ණවත් කළේ සම්මාන ආචාර්ය පෙළපාලියයි. මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් සහ සමාජිකින් එක්ව සිටියා. ජාතියේ අධිෂ්ඨාන පූර්වක සිංහ තේජසින් අපේ රටදය සමය සම්මාන ආචාර්ය පෙළපාලියේ මුලින්ම ගමන් කළේ ත්‍රිවිධ හමුදා සමූහ තූර්යවාදක කණ්ඩායමයි. සිය උත්සවය කරවන් වන්නේ අනතුරුව ආචාර්ය පෙළපාලියේ ගමන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. අනදිමින් මේජර් රජ காண்பது இலங்கை படைக்கல சிறப்படை මේජර් බල්ලදෙවදාරියක බිම ගෞරවය සේවය ශ්‍රී ලංකා සංඥා බලකායයි සංඥා බලකාය
රෙජිමේන්තු සැරෙන් මේජර් அதை காண்கிறீர்கள். And now we see this. සේවය තුළ පෙරටුව දැන් එක්වන්නේ මේජර් බාලසිල්ධාරීක 73 වන නිදහස් සමරුවට ජනාධිපති යස්ටියෙන් පෙදුම් ලද ටීවී නවරත්න நீங்கள் தற்போது 1956 going past us. රෙජිමේන්තු සැරෙන් මේජර් බල Witness the camel watch. යුද හමුදාපතිවරයෙක් දායාද කළ එවගේම වත්මන් ගරු ආරක්ෂක 6 වන ගජබා රෙජිමේන්තු සෙන්පතිවරුන් බව අති බොහොම ගෞරවයෙන් ආචාර්ය කරන්නේ පාබල රෙජිමේන්තුවයි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඛණ්ඩයට අණ දෙමින් ඉදිරියෙන් ගම් දස්කම් පාමින් ශ්‍රී ලංකා දීපේ ආරක්ෂාව සඳහා දෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් WPA උදේ එදී ආරම්භ කරන ලද විශේෂ බලකා ඛණ්ඩයට අණ දෙමින් ඉදිරියෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදා ආචාර්ය පෙළපාලිය ආරම්භ වුණා. නාවික හමුදා සමූහ තූරවාද කණ්ඩායමේ මගින් ගමන් ගන්නා මේ ආචාර්ය மரியாதை அணிவகுப்பு Commander of the Navy, Vice Admiral Nish. හමුදා ගැනීම් කලාපය තුළ ආපදාවන්ට පත්වන නාවික දියත් විධාන බලගණය සඳහා විකුමතියට වාග්ය ප්‍රසාදිනිය වේ යන තේමාව රැගත් අනන්තයට එහාදි වන විජයෝන් ක්‍රමේ විශේෂ හැකියාවක් ඇති කටයුතු කරනු ලබයි. 73 වෙනි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්මාන ආචාර්ය පෙළපාලියේ ගමන් ගත්තේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිදුම් ලැබුණු ජනාධිපති වර්ණ 5කින් සැදුම්ලත් වර්ණ දජ ඛණ්ඩයයි මේ ගුවන් හමුදා පෙළපාලියට සමගාමීව ගුවනින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් බලය විදහාලමින් ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානාද පියාසර කළා. මන් ගුවන් හමුදාධිපති එයා මාර්ෂල් සුදර්ශන පත්‍රන මැතිතුමන්ගේ නිසි මඟ පෙන්වීම සහ නායකත්වයට සාමාන්‍ය මගී ප්‍රවාහන කටයුතු සඳහා දැන් ආචාර්ය පෙළපාලි නාවිකා සඳහා අණදීම ලුතිනන්ට් කමාන්ඩර් விமான படையணியினருடைய மரியாதை அணிவகுப்பு ජයසුන්දර පෙරළු කොට ගනිමින් පෙළපාලියේ ගමන් ගන්නවා. விமான படை அணியின் ஷேட வான் இயக்க படை பிரிவின் அணிவகுப்பு இடம்பெறுகிறது. මේ මෙන්ම දියමේද තම හැකියාවන් එකලෙස පෙන්වමින් ගුවන් කඳවුරු ආරක්ෂා කිරීමටත් ආචාර්ය පෙළපාලියේ අනතුරුව ගමන් කළේ ශ්‍රී ලංකා පොලිසියයි. ටාබේ රාජපක්ෂ මහතුමාගේ උපදෙස් පරිදි This day celebrations and the symbolism of the police parade action for a defensive purpose unlike the assault විසින් රැගෙන යනු ලබනවා. in the police. පොලිස් අධිකාරී බුද්ධි ත්‍රිවිධ හමුදාවේ සේවය කළ ප්‍රවීණයන්ගෙන් සදුම්ලත් සේවා මුක්ත බලකාය පෙළපාලියේ ගමන් ගත්තේ මේ අයුරින්. මව්බිම වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් අභිහිත විරුවන්ද මෙවර සම්මාන ආචාර්ය පෙළපාලියේ මෙලෙස ගමන් කළා. දැන් 73 වන ජාතික නිදහස් ඉන් සැමරුම් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ රථ පෙළපාලිය සම්මාන ආචාර්ය පෙළපාලියට එක්වුණා. We are now witnessing the vehicle parade. ලකා සන්නද්ධ රථ පෙළපාලියට එක්ව කාලතුවක්කු හමුදා පෙළපාලියේ ගමන් කළ රථ ඇදගෙන යාම සඳහා භාවිත කළේ යුද හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව මෙරට නිෂ්පාදිත යුනිකෝන් රථයි. මේ වර්ගයේ කාලතුවක්කු දෙකක් සන්නද්ධ රථ පෙළපාලියේ රණ දින්නේ ලුතිනන්ට් කර්නල් சுதந்திர தினத்தில் கனரக வாகனங்களின் அணிவகுப்பு தொடர்கிறது. කරනවා. ශ්‍රී ලංකාව තුළ සිදුවිය හැකි රසායන යාන්ත්‍රික ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පරිසන්නද්ධ රථ යටත් විජිතකරණයෙන් අප රට පූර්ණ ලෙස නිදහස ලබා 73 වසරක් සපිරෙන අභිමානනීය ජාතික නිදහස් දින සමරුම් උත්සවය තුළ ත්‍රිවිධ හමුදා නියෝජනය කරන සන්නද්ධ රථ ගමන් කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. නිදහස සඳහා භාවිතා කරනු ලබන මොබයිල් ඇඩ්ජස්ටබල් රෙජිමේන්තුව ප්‍රාණපකරුවන් බුදවා ගැනීම සහ ප්‍රතිදස්ත කණ්ඩායම් ක්‍රියාන්විත සඳහා ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා කාලතු கண்டீர்கள் ඉන්නතුරු එක්වන්නේ මේජර් උදාර අතපත්තුගේ අනදීම යටතේ විශේෂ බලකා ප්‍රහාරයේ අනතුරුව නාවික හමුදාවේ සන්නද්ධ රථ පෙළපාලියේ ගමන් කළා. හඳුනා ගැනීම ඉලක්කගත වුණේ කිලෝමීටර 4.2ක් දම් 2016 වසරේ සිට විදේශ ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකා තැනීමේ කර්මාන්තරික වෙමින් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සන්නද්ධ Sri රථද Lanka මෙවර Air Force. පෙළපාලියට එක් කර තිබුණා. ස්වරයි ශ්‍රී ලංකා ගුවන් ආරක්ෂණ පද්ධතියේ වෙඩිපාලන රේඩාර් යන්ත්‍ර ආධාර පසුපස ලුහු බැඳ යාමේ The හැකියාව purpose of destroying aircraft. කර ඇති රථයයි. நீங்கள் தற்போது காண்பது සහ ගුවන් යාන මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධ செல்வதை காண்கிறீர்கள். We now witness the Sri Lanka Air Force.
ශ්‍රී ලාංකේය ජනතාව අභිමානවත්ව සමරන 73 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමීව ප්‍රදේශ රැසක අද සැමරුම් උත්සව පැවැත්වුණා. මේ අතර 73 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පණිවුඩ නිකුත් කර තිබෙනවා. මාතෘ භූමියට අවශ්‍ය වී ඇත්තේ ලැබූ නිදහස අර්ථපත් කර ගැනීම, ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම සහ ආගමික සංහිඳියාව ගොඩනංවා ගැනීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයේ සඳහන්. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික සහ සංස්කෘතික මුහුණුවරින්ද උපක්‍රමික අරගලවල යෙදමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලංකීය ජාතියට හිමිවන බවයි. මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සහ අපරිමිත කැපවීමක් කළ සියලු දෙනාටත් වර්තමානයේ එම අභියෝග හමුවේ නොසලී කැපවන සියලු දෙනාට සිය ගෞරවය පුද කරන බවද අග්‍රාමාත්‍යවරයාගේ නිදහස් දින පණිවිඩයේ දැක්වෙනවා. 73 වන නිදහස් සැමරුම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු යන්නයි. ස්වෛරී රටක එකම දජයක සෙවණෙහි සහෝදරත්වය පෙරදැරිව ජීවත් වීමේ පවිත්‍ර අපේක්ෂාවෙන් සියලු දෙනා එක්ව ඒ උදෙසා ජීවිත පූජා කළ ලේ දහදිය කඳුළු හෙළුව වෙරුවන්ද උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරන බව විපක්ෂ නායකවරයාගේ නිදහස් දින පණිවිඩයේ සඳහන්. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ ශ්‍රී උපාලි හිමියන්ද 73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් අදහස් පළ කළා. අපි අපේ නිදහස් දින අධිෂ්ඨානය විය යුත්තේ නිදහස අපි රැකගන්නේ කෙසේද? නිදහස රටේ අභිවෘද්ධියට යොදාගන්නේ කෙසේද? ගැටුණ වැටුණ මේ දේශය නගා සිටුවීමට රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරන්නේ කෙසේද? මේ ගැන අපේ අවධානය යොමු විය යුතුය. මේ අතර 73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකුට සහ සෙසු නිලයන් 8266 දෙනෙකුට නිල උසස් කිරීම සිදු කර තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනුයි මෙම නිල උසස් කිරීම සිදු කර ඇත්තේ. 73 වන නිදහස් දිනයට සමගාමීව නිදහසේ පියා ලෙස සැලකෙන ඩී.එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද අද සිදු කෙරුණා. මේ අවස්ථාවට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. නිදහස දිනය වෙනුවෙන් බෞද්ධාගමික වතාවත් වෙහෙර විහාරස්ථාන රැසක අද පෙරවරුවේ පැවැත්වුණා. නාරාහෙන්පිට අභයාරාමයේදී එක් ආගමික වැඩසටහනක් පැවැත්වුණේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. කිතුණු ආගමික වැඩසටහන පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී. මෙහිදී අගරදගුරුතුමා විසින් අනුශාසනාවක්ද සිදු කළා. එමෙන්ම බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේද නිදහස් දිනය වෙනුවෙන් හින්දු ආගමික වැඩසටහනක් පවත්වනු ලැබුවා. මීට අමතරව දිවයිනේ ප්‍රදේශ රැසකම 73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් උත්සව සහ විවිධ ආගමික වතාවත්ද අද පෙරවරුවේ පවත්වනු ලැබුවා. මේ අතර නිදහස් දින සැමරුමට සමගාමීව මෙවරද ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ සිරකරුවන් 146 දෙනෙකුට නිදහස හිමි වූ බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට සෑම සිරකරුවෙකුටම මාසයක කාලයක් සිර දඬුවම අඩු කරනවා. වයස අවුරුදු 65ට වැඩි සිර දඬුවමෙන් අඩක් ගෙවලා තියෙන සියලුම නිවාසිකයෝ නිදහස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් නියම කරලා තියෙනවා. ඊට අමතරව සියලුම දඩ අහෝසි කරලා තියෙනවා. ඒ වගේම ස්ථිර දඬුවම අවුරුදු 50ක් නම් 50ට වැඩි නම් එයින් අඩක් ගෙවලා තියෙන සියලුම සිරකරුවන් නිදහස් කිරීමටත් ඒ වගේම තරුණ බරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලවල සිටින සිරකරුවන් සිර දඬුවමෙන් අඩක් ගෙවලා තියෙනවා නම් ඔවුන් නිදහස් කිරීමටත් අතිගරු ජනාධිපතිතුමා විසින් නියම කරලා තියෙනවා. ඒ අනුව සියලුම සිරකරුවන් ලංකාවේ සියලුම බන්ධනාගාර වලින් 146 දෙනෙක් නිදහස ලබනවා. This is live at 12. දැන් යලිත් දේශීය පුවත් වෙතයි අවධානය. COVID-19 ආසාදිතයින් 711 දෙනෙකු ඊයේ දිනේ පමණක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 66409 දක්වා ඉහළ ගියා. මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 332ක්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ COVID-19 ආසාදිත මරණ 4ක් වාර්තා කළ අතර එලෙස මියගොස් ඇති සියලු දෙනා වයස අවුරුදු 60 සීමාව ඉක්ම වූ පුද්ගලයන්. ඒ වල්ගමුල්ල පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක්, දේවාලපොළ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, යටිඅන්දුර පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් සහ මිකමුව පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙක්. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයින් 711 දෙනාගෙන් 236 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වූ අතර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින්ද COVID ආසාදිතයින් වාර්තා වුණා. මෙවන විට මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 62421ක්. බෝපිපූද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකට සහ ගාල්ල මෝටර රථ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවය කරන ඇගේ ස්වාමි පුරුෂයාට COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනාටද COVID-19 ආසාදනය වී ඇති බවයි. ඒ අනුව අදාළ පාසල් දෙකේ ගුරුවරුන් 8 දෙනෙකු සහ සිසුන් පිරිසක්ද ගෘහස්ත නිරෝධායනයට ලක් කර තිබෙනවා. ආසාදිත කාන්තාව සේවය කරන බෝපිපූද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ දෙකක් තාවකාලිකව වසා දමා ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. අබගමුව සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ගිනිගත් හේන ප්‍රදේශයේ COVID-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 5 දෙනෙකු කෙනිල්වත්ත ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර තවත් 3 දෙනෙකු කැටවල ගෝනාවිල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයින් වටවල පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතින් වන අතර ඔවුන් නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඒ අතර මාස 3ක බිලිඳෙක්ද වනවා. මේ අතර COVID-19 පැතිරීම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ලාංකික ශ්‍රමිකයින් 168 දෙනෙකු අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. කුවේට් සිට පැමිණි මෙම පිරිස ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂාවට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. අනතුරුව යුද හමුදාවේ මැදිහත් වීමෙන් ඔවුන් මිරිස්ස, තිස්සමහාරාම සහ කතරගම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මොවුන් දිවයිනට රැගෙනීමට පියවර ගැනුණේ විදේශගත ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ. මෙරට සිදු වූ විවිධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව සිටින විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකින් 129 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. ඉන් කිහිප දෙනෙකු සැඟව ඇති ස්ථාන පිළිබඳව මේ වන විටත් තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පසුගිය කාලයේ මෙරට සිදු වූ විවිධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකාංශ කටයුතු කළා. ඇතැම් පුද්ගලයන් මෙරට සිට එම අපරාධ ක්‍රියා සිදු කළ අතර ඇතැම් පුද්ගලයන් විදෙස්ගතව සිට ඒවා මෙහෙයවීමටයි කටයුතු කර ඇත්තේ. පසුගිය කාලයේ සිදු වූ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පිරිසක් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කර සිටින අතර කොස්ගොඩ තාරක, පොඩි ලෙසි, කංචිපානි ඉම්රාන්, දෙමටගොඩ චමින්ද යන පුද්ගලයන්ද ඒ අතර වනවා. ඉකුද්දා ඩුබයි රාජ්‍යයේදී රත්මලානී ධර්මසිරි නැමැත්තා අත්අඩංගුවට ගත් අතර ඔහුද මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව නිකුත් කළ රතු නිවේදනයකට අනුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ. කෙසේ වෙතත් මේ වන විට ඩුබයි පොලිස් අත්අඩංගුවෙන් ඔහු මිදී ඇති බව සඳහන්. කිඹුලාඇලේ ගුණා ඔහුගේ පුත්‍රයා සහ බුම්මා නැමැත්තාද ඉකුද්දා ඉන්දිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ද ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු නිවේදනයකට අනුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. බ්ලූමැන්ඩල් සංක, කිරුණපනේ මොරිල්, කොස්කොඩ සුජී, කෙසෙල්වත්තේ දිනුක, පුකුඩු කන්නා යන පුද්ගලයින්ද මෙරට සිදු වූ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂකාංශ වෙත අවශ්‍ය විදෙස්ගතව සිටින පුද්ගලයින් වනවා. එවැනි ආකාරයට විදෙස්ගතව සිට මෙරට අපරාධ ක්‍රියා සිදු කරන පුද්ගලයින් සහ අපරාධ සිදු කර පලා ගොස් ඇති පුද්ගලයින් 129 දෙනෙකුට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද වන විට ශ්‍රී ලංකාවෙන් පිටත මේ ආකාරයට පලා ගොස් සිටින පුද්ගලයින් 129 දෙනෙක් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතරින් පුද්ගලයින් 24 දෙනෙක්ම බරපතල ගණයේ අපරාධවලට අවශ්‍ය පුද්ගලයින්, ඒ වගේම පුද්ගලයින් 40කට ආසන්න සංඛ්‍යාවක් මූල්‍ය අපරාධ සහ මුදල් විශුද්ධිකරණය මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ පුද්ගලයින්. මේ පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි නගරය ආශ්‍රිතව, ඒ වගේම යුරෝපයේ සහ ඉන්දියාව ආශ්‍රිතව. මේ පුද්ගලයින් උදාරපොළ නීතීන් සහ අන්තර්ජාතික ගිවිසුම් අනුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන මගින් අත්අඩංගුවට ගැනීමටත්, ඒ වගේම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමටත් නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අන්තර්ජාතික පොලිස් ශාඛාව විසින් කටයුතු සොයා බලමින් පවතිනවා. මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති
තවත් ඕනෑ කරන පුද්ගලයන් 87 දෙනෙක් සම්බන්ධයෙන් නිල් නිවේදන අන්තර්ජාතික පොලිසිය මගින් ලබාගෙන තිබෙනවා. එම නිවේදන සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ආතතියෙන් තුර යහපත් මානසික සෞඛ්‍යයක් දරුවන්ට අත්පත් කර දීමට සති පාසල් වැඩසටහන ඉතා කාලෝචිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පූජ්‍ය උඩුතිරියාගම ධම්මවිජය ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව සති පාසල වැඩසටහන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ යටතේ පාසල් විෂයමාලාවට හඳුන්වා දීම වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ සුවඳපිළිවුන් හා රූපලාවන නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත හා ජාත්‍යන්තරයේ ප්‍රචලිත ප්‍රමුඛ නාමයක් වන ඩිලාස් ඉන්ටර්නැෂනල් සමාගම එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය නිෂ්පාදන පෙළකට ලොව පිළිගත් කොස්මෝ ඕගනික් සහතිකය ලබා ගනිමින් එය ලබාගත් ප්‍රථම හා එකම සමාගම බවට පසුගියදා පත් වුණා. යාල ගෝනගං ආරක්ෂිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කංජාහේන් 5ක් වටලා සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කංජාහේන් වල වටිනාකම රුපියල් කෝටි 5 ඉක්මවන බවයි පොලිසිය පවසන්නේ. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. සුබ දවසක්. සුබ දවසක්.